තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයට අදාළව තවත් විෂය එකකයක් සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්ප යටතේ හදාරන ප්‍රස්තුත පිළිබඳ මාතෘකාව. විශේෂයෙන් මේ ප්‍රස්තුත පිළිබඳව හැදෑරීම තර්ක ශාස්ත්‍ර විෂය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය සඳහා ප්‍රස්තුතයන් නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍යයි. ඒත් එක්කම වර්ග තර්ක ශාස්ත්‍රය රූප සටහන් ක්‍රමයට අදාළව ප්‍රස්තුත හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ප්‍රස්තුත ප්‍රතියෝගය ආනයන වැනි පාඩම්වලදී එමෙන්ම තර්ක ශාස්ත්‍ර විෂය ඉතා වැදගත් ඒකකයක් වන ආඛ්‍යාත කලනය සඳහා පිළිතුරු සැපීමේදී ප්‍රස්තුතය නිවැරදිව හඳුනා ගැනීම අතිශයින් අවශ්‍ය වෙනවා. මෙය තර්ක ශාස්ත්‍ර විෂයට අදාළව සරල කරුණක් ලෙස ඇතමුන් සැලකුවත් ඇතැම් ප්‍රශ්නයන් පිළිතුරු සැපීමේදී ප්‍රස්තුත නිවැරදිව හඳුනා නොගැනීම නිසා එම පිළිතුරු වැරදි වන ආකාරය උත්තර පත්‍ර සමීක්ෂණයේදී අප දැකලා තියෙනවා. මෙන්න මේ නිසා ප්‍රස්තුතයන් පිළිබඳව වඩා නිවැරදි නිර්වුල් අවබෝධයක් ලබා දීමේ අරමුණින් මේ සාකච්ඡාව සිදු කරනවා. මුලින්ම ප්‍රස්තුතයක් යනු කුමක්ද හඳුනා ගැනීම අවශ්‍යයි. ප්‍රස්තුතයක් බවට පත්වන්නේ භාෂාවේ වාක්‍යයක්. ඒත් සියලු වාක්‍ය ප්‍රස්තුත වන්නේ නැහැ. වාක්‍යයක් වන්නේ ව්‍යාකරණානුකූල ප්‍රකාශයක්. ඒත් ව්‍යාකරණානුකූල වූ පමණින් ප්‍රස්තුතයක් නොවේ. මේ අනුව ප්‍රස්තුතයක් වීම සඳහා මූලික අවශ්‍යතාවයන් කිහිපයක් අපිට දක්වන්න පුළුවන්. ප්‍රස්තුතයක් බවට පත්වන්නේ ව්‍යාකරණානුකූල ප්‍රකාශයක්. ව්‍යාකරණානුකූල විය යුතුයි. දෙවනුව අර්ථාන්විත ප්‍රකාශයක් විය යුතුයි. දෙවනුව සත්‍ය හෝ අසත්‍ය කිරීමට හැකි විය යුතුයි. මේ අනුව ප්‍රස්තුත බවට පත්වන වාක්‍ය ප්‍රකාශනාත්මක වාක්‍ය නොයසේ නම් විස්තරාත්මක වාක්‍ය ලෙස හැඳින්වෙනවා. මේ අනුව විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් බවට පත්වෙනවා. ඒ අනුව ප්‍රස්තුතයක් මෙසේ නිර්වචනය කළ හැකි. ප්‍රස්තුතයක් යනු සත්‍ය හෝ අසත්‍ය කළ හැකි විස්තරාත්මක වාක්‍යයකි. ප්‍රස්තුතයන් නොවන වාක්‍ය. ඇතැම් වාක්‍යයන්හි පද ගැලපීමක් පැවතියත් ඒවා අර්ථවත් නොවන හේයින් ප්‍රස්තුත නොවේ. සියලු පොත් එකහමාරයි. සියලු පොත් එකහමාරයි. මේ පද ගැලපීමක් ඇතත් අර්ථයක් දෙන්නේ නැහැ. එවැනි ප්‍රකාශන ප්‍රස්තුත නොවේ. අර්ථ ශූන්‍ය ප්‍රකාශන ප්‍රස්තුත නොවේ. තවත් ආකාරයකට භාෂාවක ඇති ප්‍රශ්නාර්ථ වාක්‍ය, විධානාර්ථ, ආශිර්වාද, සාපකාරී, ආවේගාත්මක වාක්‍ය ප්‍රස්තුත නොවේ. ඒවා අර්ථවත් නොවන්නාසේම සත්‍ය හෝ අසත්‍ය කිරීමටද නොහැකි. මෙහි පළමු අභ්‍යාසය යොමු කරන්නේ ප්‍රස්තුත හඳුනා ගැනීම සඳහා. පහසනන් වාක්‍ය ප්‍රස්තුත වේද නොවේද. කරුණාකර මෙතනින් යන්න. විධානාර්ථ වාක්‍යයක් සත්‍යව අසත්‍ය කළ නොහැකි ප්‍රස්තුතයක් නොවේ. අද වහීද ප්‍රශ්නාර්ථ වාක්‍යයක් ප්‍රස්තුතයක් නොවේ. සියලු පොත් එකහමාරය. පද ගැලපීමක් ඇතත් අර්ථවත් නැහැ ප්‍රස්තුතයක් නොවේ. ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ආශිර්වාද වාක්‍යයක් ප්‍රස්තුතයක් නොවේ. හෙට වහී සත්‍ය හෝ අසත්‍ය කළ හැකි ප්‍රකාශනාත්මක වාක්‍ය නොවසනම් විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් වේ.
මදුරුවා රෝග ඇති කරයි. සත්‍ය හෝ අසත්‍ය කළ හැකි ප්‍රස්තුතයක් වෙනවා. අනේ මට උණ දේ ආවේගාත්මක ප්‍රකාශයක් හැඟීම් ප්‍රකාශ කිරීමක් වන්නේ. එවැනි ප්‍රකාශයන් ආවේගාත්මක ප්‍රකාශ ලෙස හැඳින්වෙනවා ප්‍රස්තුතයක් නොවේ. ගුරුවරුන් ගරු කළ යුතුයි. ආචාර විද්‍යාත්මක ප්‍රකාශන ලෙස හැඳින්වෙනවා යුතුයි කියවෙන ප්‍රකාශන සත්‍ය හෝ අසත්‍ය කළ නොහැකි නිසා ප්‍රස්තුතයක් නොවේ. තරුණයන් බුද්ධිමත්ය. සත්‍ය හෝ අසත්‍ය කළ හැකි ප්‍රස්තුතයක් වේ. ලෝකයේ විනාශ වේවා. සාපකාරී වාක්‍ය. සත්‍ය හෝ අසත්‍ය කළ නොහැකි ප්‍රස්තුතයක් නොවේ. ඔබ සිහින දකින විට එක වීදුරුවකට වඩා ගයන්න එපා. පද ගැලපීමක් ඇතත් අර්ථවත් අදහසක් දෙන්නේ නෑ. ප්‍රස්තුතයක් නොවේ. මෙතනින් මාරු වෙනු විධානාර්ථ වාක්‍යයක් ප්‍රස්තුතයක් නොවේ. එතකොට ප්‍රස්තුතයන් කියන්නේ මොන විදිය වාක්‍යද ප්‍රස්තුතයන් බවට පත් වන්නේ කියන එක මේ වන විට පැහැදිලි වෙනවා. ඒ අනුව ප්‍රස්තුතයන් සම්බන්ධව පවතින වර්ගීකරණයන් කිහිපයක් තියෙනවා. ඒ වර්ගීකරණයන් පිළිබඳව අනතුරුව අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රස්තුතයන් වර්ගීකරණය කිරීමේ පදනමක් වන්නේ සත්‍ය හෝ අසත්‍ය කිරීමේ පදනම. සත්‍ය හෝ අසත්‍ය කිරීමේ පදනම මත ප්‍රස්තුත වර්ගීකරණය. මේ අනුව ප්‍රස්තුතයන්හි ස්වරූපයන් දෙකක් ඇති වෙනවා. සංශ්ලේෂී ප්‍රස්තුත, විශ්ලේෂී ප්‍රස්තුත. සංශ්ලේෂී ප්‍රස්තුත හා විශ්ලේෂී ප්‍රස්තුත. සංශ්ලේෂී ප්‍රස්තුතයක් යනු කුමක්ද? බාහිර ලොවට අනුරූපව සත්‍ය හෝ අසත්‍ය වෙන ප්‍රස්තුත. නොයසේනම් සිද්ධි වාචක වශයෙන් සත්‍ය හෝ අසත්‍ය වෙන ප්‍රස්තුත. අද සවස මහනුවරට වැසී ඇති වේ. මෙය සත්‍ය හෝ අසත්‍ය කරන්න පුළුවන්. බාහිර ලෝකයේ පවතින ස්වරූපයක් පිළිබඳව කියවේ. සත්‍ය හෝ අසත්‍ය කළ හැකි ප්‍රස්තුතයක්. සංශ්ලේෂී ප්‍රස්තුතයක්. විශ්ලේෂී ප්‍රස්තුත. ප්‍රස්තුතයක වාච්‍ය සහ වාචකය. වාච්‍ය සහ වාචකය අතර සම්බන්ධතාවය තුලින් සත්‍ය හෝ අසත්‍ය වෙන ප්‍රස්තුත. මෙවැනි ප්‍රස්තුතවලදී වාච්‍ය පිළිබඳව වාචකයෙන් නැවත කියවෙනවා. එසේ වුවහොත් සංශ්ලේෂී සත්‍යයක් බවට පත් වෙනවා. වාච්‍ය පිළිබඳව වාචකයේ විරුද්ධ අදහසක් දෙනවා. එසේ වුවහොත් විශ්ලේෂී ප්‍රස්තුතයක් වෙනවා. සිව්පාවට කකුල් හතරක් ඇත. විශ්ලේෂී ප්‍රස්තුතයක්, විශ්ලේෂී සත්‍ය. ගොළුවා කතා කරයි. ගොළුවා යන පදයට පටහැනි කතා කරයි කියන එක. විශ්ලේෂී අසත්‍යයක්. එතන විශ්ලේෂී සත්‍ය හෝ විශ්ලේෂී අසත්‍ය බවට එම ප්‍රස්තුතයන් පත් වෙනවා. බාහිර ලෝකට අනුරූප ස්වරූපයක් ගැන කියවෙන මන සංශ්ලේෂී සත්‍ය. බාහිර ලෝක පවත්නා ස්වභාවයක් නොවේ නම් කියවෙන්නේ සංශ්ලේෂී අසත්‍ය. මේ අනුව සංශ්ලේෂී සහ විශ්ලේෂී ප්‍රස්තුතයන්හි තවත් ලක්ෂණයන් සංශ්ලේෂී ප්‍රස්තුතයකින් කියවෙන දේ අවශ්‍ය සත්‍ය නොවේ. අවශ්‍ය සත්‍ය නොවේ. එමෙන්ම අවශ්‍ය අසත්‍ය නොවේ. පවත්නා ස්වභාවය මත සත්‍ය අසත්‍ය බව වෙනස් වෙනවා. විශ්ලේෂී ප්‍රස්තුතයන් අවශ්‍ය සත්‍යයන්. සත්‍ය ප්‍රස්තුතයක් නැගේ අනිවාර්යයෙන්ම සත්‍යක්ම වෙනවා. අසත්‍ය ප්‍රස්තුතයක් අසත්‍ය ප්‍රකාශනය අසත්‍යම ප්‍රකාශනයක් බවට පත් වෙනවා. ධනවතාලක මුදල් ඇත විශ්ලේෂී සත්‍යය හැමදාම සත්‍යයේ ප්‍රකාශය. අන්ත්‍යාලෝකයේ දකි විශ්ලේෂී අසත්‍යයක්. ඒක හැමදාමත් අසත්‍යයක්. එනු සංශ්ලේෂී ප්‍රස්තුත අවශ්‍ය සත්‍ය නොවේ. විශ්ලේෂී ප්‍රස්තුතෙන් අවශ්‍ය සත්‍ය වේ. සංශ්ලේෂී ප්‍රස්තුතයක් නිෂේධනය කළ විට විසංවාදයක් ඇති නොවේ. නුවරවක් ඇත සංශ්ලේෂී ප්‍රස්තුතයක්. අපි නිෂේධනය කරනවා. නුවරවක් නැත. නුවරක් ඇත කිව්වත් නුවරක් නැත කිව්වත් වාච්‍ය සහ වාචක අතර ගැටුමක් ඇති වෙන්නේ නැහැ. විසංවාද ප්‍රතිවිරුද්ධ බවක් නැහැ. නමුත් විශ්ලේෂී ප්‍රස්තුත නිෂේධනය කළ විට විසංවාදයක් ඇති වෙනවා. හොරා හොරකම් කරයි විශ්ලේෂී ප්‍රස්තුතයක්. විශ්ලේෂී සත්‍ය හොරා හොරකම් කරයි. අපි ඒක නිෂේධනය කරන හොරා හොරකම් කරන්නේ නැත.
ඒකට හොරා යන පදයට විරුද්ධ අර්ථයක් දෙනවා. විසංවාදී අර්ථයක් දෙනවා හොරකම් කරන්නේ නැත කියන එක. මේ නිසා තමයි කියවෙන්නේ විශ්ලේෂී ප්‍රස්තුත නිෂේධනය කළ විට විසංවාදයක් බවට පත් වෙනවා. තවත් ආකාරයකින් සංශ්ලේෂී ප්‍රස්තුත පශ්චාත් ආනුභූතික ප්‍රස්තුත ලෙස ඇඳිනවා. පශ්චාත් ආනුභූතික ප්‍රස්තුතයේ ප්‍රකාශන වීමෙන් පසුව තමයි සත්‍ය අසත්‍ය බව තීරණය වෙන්නේ. පශ්චාත් ආනුභූතික. අද සවස නුවරට වහී මේ පසුව සත්‍යතාවය තීරණය වන. එසේ නොයසේ නම් එසේ නොවන්නේ නම් ඒ ප්‍රකාශනය තුල සත්‍යතාවය නැහැ. එය ප්‍රකාශනය පසුව ප්‍රකාශනය සිදු කිරීමෙන් පසුව සත්‍ය අසත්‍ය බව සොයා බැලීම කළ යුතුයි. ඒ නිසා තමයි පශ්චාත් ආනුභූතික ප්‍රස්තුත වෙන්නේ. නමුත් විශ්ලේෂී ප්‍රස්තුත ප්‍රාග් ආනුභූතික. ප්‍රාග් ආනුභූතික බව කලින්ම සත්‍යතාවය තීරණය වෙලා තියෙනවා. සිව්පාට කකුල් හතරක් ඇත. ඒ සත්‍යතාවයේ ප්‍රස්තුතය තුළම තීරණය වෙලා තියෙනවා. සිව්පාව නම් කකුල් හතරක් තිබිය යුතුයි. ඒ නිසා තමයි විශ්ලේෂී ප්‍රස්තුත ප්‍රාග් ආනුභූතික ප්‍රස්තුත ලෙස හැඳින්වෙන්නේ. සංශ්ලේෂී ප්‍රස්තුතයන් පශ්චාත් ආනුභූතිකයි, විශ්ලේෂී ප්‍රස්තුතයන් ප්‍රාග් ආනුභූතිකයි. සංශ්ලේෂී ප්‍රස්තුත හෝ විශ්ලේෂී ප්‍රස්තුතයන්ගේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඊළඟ අභ්‍යාසය යොමු කරනවා. හදේ ජීවින් නැත. සංශ්ලේෂී ප්‍රස්තුතයක්. හදේ ජීවින් නැත. ඒ පසු පරීක්ෂා කිරීමෙන් එහි සත්‍යතාවය තීරණය කරන්න වෙනවා. බබා ලදරුවෙකි. බබා යන්නෙන්ම බබා යන පදයෙන්ම ලදරුවෙක් යන කියවෙනවා. අන විශ්ලේෂී ප්‍රස්තුතයක්. ගම්පෙරේ නවකතාවකි. සංශ්ලේෂී. මිනිසා වානරයාගෙන් පරිණාමය විය. සංශ්ලේෂී. පොල් ගසකි විශ්ලේෂී. පොල් ගසක් නම් ගසක් විය යුතුමයි. අන විශ්ලේෂී ප්‍රස්තුතයක්. හොරකම් කරති. විශ්ලේෂී. පේරාදෙණියේ මල් වත්තක් ඇත. සංශ්ලේෂී ප්‍රස්තුතයක්. පේරාදෙණියේ මල් වත්තක් ඇත. පේරාදෙණිය පිළිබඳ දන්න කෙනෙකුට පේරාදෙණියේ මල් වත්තක් ඇති බව සත්‍යනේ යන්න කලින්ම දන්නවා කියන හැඟීම එන්න පුළුවන්. නමුත් අපි නොදන්නා ප්‍රදේශයක් සම්බන්ධ කරලා යම් ප්‍රකාශයක් කරොත් ඒ ප්‍රදේශයේ ලක්ෂණ සොයලා තමයි අපි මේ සත්‍යතාවය තීරණය කරන්න වෙන්නේ. මේ නිසා එවැනි ප්‍රස්තුත සංශ්ලේෂී ප්‍රස්තුත විජය ලංකාවට පැමිණියේ සංශ්ලේෂී තනිකඩයා භාර්යාව සමගයයි. මේ තනිකඩයා තම භාර්යාව සමගයයි. තනිකඩයෙකුට භාර්යාවක් සිටිය නොහැකි. තනිකඩයා තම භාර්යාව සමගයයි. මේ නිසා විශ්ලේෂී ප්‍රස්තුතයක්. විශ්ලේෂී වශයෙන් එම් ප්‍රස්තුතය අසත්‍යයි. වඳ කාන්තාවක් තම දරුවන් සුරතල් කරයි. වඳ කාන්තාවෙක් නම් තම දරුවන් සිටිය නොහැකි නිසා මේ විශ්ලේෂී ප්‍රස්තුතයක්. විශ්ලේෂී අසත්‍යයක්. මාගේ මරණය සිදු කළේ ඔබ ඉදිරියේ සිටින මිනිසාය. මාගේ මරණය සිදු කළේ ඔබ ඉදිරියේ සිටින මිනිසා. මාගේ මරණය මිය ගියා කතා කරනවාද? කතා කරන්න බව මේකෙන් කියවනත් එය පිළිගත හැකිද? එසේනම් මේ විශ්ලේෂී ප්‍රස්තුතයක් විශ්ලේෂී අසත්‍යයක්. රජන රජ කරයි. විශ්ලේෂී සත්‍ය. විශ්ලේෂී සත්‍ය. ධනවතා ළඟ මුදල් ඇත. විශ්ලේෂී සත්‍යයක්. හිඟන්නා ළඟ ධනය ඇත. සංශ්ලේෂී ප්‍රස්තුතයක්. බොහෝ අය මේ වරද වටහා ගන්න පුළුවන් විශ්ලේෂී ප්‍රස්තුතයක් කියලා. නෑ. සංශ්ලේෂී ප්‍රස්තුතය හිඟන්නා යන වචනේ තුලින් නැති බවක් නෙවෙයි ඇඟෙන්නේ. හිඟන්නා කියන හිඟන්නා යාචකයා යමක් ඉල්ල ගන්න කෙනා. නැති දෙයක් ඉල්ල ගන්න කෙනෙකුට හිඟන්නා යන පදේ භාෂාවේ දෙන්නේ. මේ නිසා හිඟන්න ඇතැම් විට ප්‍රායෝගික වශයෙන් හිඟන්නෝ කියන අය ළඟ ධනය තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. මේ නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ. ධනය තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා සොයා බලා නිගමනය කරන්න වෙනින්දා මේ ප්‍රස්තුතය හිඟන්නා ළඟ ධනය ඇතැම් ප්‍රස්තුතය සංශ්ලේෂී ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. නමුත් දිලින්දා දුප්පත්ය. දිලින්දා දුප්පත්ය විශ්ලේෂී. දිලින්දා යන්නේ අනිවාර්යෙන් කියවෙනවා ඔහු දුප්පතෙක් බව. එයින් එක විශ්ලේෂී ප්‍රස්තුතයක්. ගායකයා ගීත ගායනා කරයි.
විශ්ලේෂී ප්‍රස්තුතයක්. රාත්‍රියේ බියකරුයි සංශ්ලේෂී ප්‍රස්තුතයක්. සාහසට S1000ක් ඇත. විශ්ලේෂී ප්‍රස්තුතය. සාහසයෙන් අදහස් කරන්නේ S1000ක් ඇති බව. දිවයින වටා සාගරය ඇත. විශ්ලේෂී ප්‍රස්තුතයක්. සාගරයෙන් වට වූ භූමියක් දිවයින ලෙස හැඳින්වෙන නිසා ඒ විශ්ලේෂී සත්‍යයක්. මහලිගඟ කටුගස්තු රහා කලාපසී සංශ්ලේෂී ප්‍රස්තුතයක්. මේ අනුතුරු අපේ අවධානය යොමු වෙන්නේ ප්‍රස්තුත සම්බන්ධයෙන් පවතින තවත් වර්ගීකරණයක්. සම්බන්ධිත පදනම මත ප්‍රස්තුත වර්ගීකරණය නිරූපාදික සෝපාදික වියෝජක ප්‍රස්තුත. මේ හැරුණ විට නවීන සංකේත තර්ක ශාස්ත්‍රය තුළ සංයෝජක ප්‍රස්තුතයක් ගැන කියවෙනවා. මෙතෙන්දී අපි සම්බන්ධිත පදනම මත තුන්වැදෑරුම් ප්‍රස්තුතය යනුව නිරූපාදික සෝපාදික වියෝජක යන ප්‍රස්තුත සැලකිලිට ගන්නවා. නිරූපාදික තනි අර්ථයක් වාච්‍ය පිළිබඳව වාචකය මගින් සරල අස්ත්‍යාර්ථයක් හෝ නාස්ත්‍යාර්ථයක් දෙනවා. කොන්දේසි විරහිතව අර්ථයන් ලබා දෙන ප්‍රස්තුත. සෝපාදික ප්‍රස්තුත බැඳීමක් සහිතව කොන්දේසියක් සහිතව අදහස් ප්‍රකාශ කරන ප්‍රස්තුත. නොයසේනම් පූර්වාංගයේ සිදුවීම මත අපරාංගයේ සිදුවීම රඳා පවතින ප්‍රස්තුත. පූර්වාංගයේ සිදුවීම මත අපරාංගයේ සිදුවීම. අංගයන් දෙකක් තියෙනවා. පූර්වාංගයේ සහ අපරාංගයේ. පූර්වාංගයේ සිදුවීම මත අපරාංගයේ රඳා පවතිනවා. වියෝජක ප්‍රස්තුත. වියෝජකයන්හි දුබල වියෝජක සහ ප්‍රබල වියෝජක අර්ථකථනයන් දෙකක් පවතිනවා. මෙහිදී අපි දුබල වියෝජක අර්ථකථනය යටත්ව පැහැදිලි කරන්නේ ප්‍රස්තුතයක ඇති විකල්පයන් දෙකම හෝ දෙකෙන් එකක් එකවර සිදුවන ප්‍රස්තුත. දෙකම හෝ දෙකෙන් එකක් එකවර සිදුවන ප්‍රස්තුත වියෝජක ප්‍රස්තුත. මේ ප්‍රස්තුත අභ්‍යාසය තුළින් මේ ප්‍රස්තුතයන්ගේ ස්වභාවය ඔබට හඳුනාගත හැකියි. සියලු ළමයි බුද්ධිමත්ය. නිරූපාදික ප්‍රස්තුතයක්. උත්සාහයත්නම් ජයගත හැකියි. උත්සාහයත්නම් ජයගත හැකියි. පූර්වාංගයෙන් අපරාංග ගැන කියනවා සෝපාදික ප්‍රස්තුතයක්. ඔව් අද හොයට එයි. විකල්ප දෙකයි. දෙකෙන් එකක් සිදුවේ යන අර්ථය දරන නිසා වියෝජක ප්‍රස්තුතයක්. යුද්ධේ නතර වේ යන පදනම මතට සංවර්ධනය වේ. පූර්වාංගයේ සිදුවීමෙන් අපරාංග ගැන කියවෙනවා ප්‍රස්තුතයක් සෝපාදික ප්‍රස්තුතයක්. එක්කෝ දෙවියෙකි නැත්නම් යකෙකි. එක්කෝ දෙවියෙකි නැත්නම් යකෙකි. විකල්පයන් දෙකයි. දෙකම හෝ දෙකෙන් එකක් යන අර්ථය දරන හේයින් ඒ වියෝජක ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. තරුදෙලෙසෙයි. එක් අර්ථයක් සහිතයි. එක් අංගයක් සහිතයි. නිරූපාදික ප්‍රස්තුතයක්. ඔබ ආවොත් මම යමි. සෝපාදික ප්‍රස්තුතයක්. මම නුවර හෝ කොළඹ යමි. වියෝජක ප්‍රස්තුතයක්. ප්‍රස්තුත සම්බන්ධයෙන් අනතුරු අපේ අවධානය යොමු වෙන්නේ ඉතාමත්ම වැදගත් වූ වර්ගීකරණයකට. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය තුළදී දැක්වෙන ප්‍රමාණයන් සහ ගුණය මත පදනම් වූ වර්ගීකරණය ප්‍රස්තුත වර්ගීකරණය. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ ප්‍රමාණය සහ ගුණය මත පදනම් වූ ප්‍රස්තුත වර්ගීකරණයක් ගැන කියවෙනවා. ප්‍රමාණය ප්‍රස්තුතයේ වාච්‍යයෙන් ඉදිරිපත් කරන සමාජික සංඛ්‍යාව පිළිබඳ අදහස. ගුණය යම් ලක්ෂණයක පැවැත්ම සම්බන්ධයෙන් කියවෙන දේ. මේ අනුව ප්‍රස්තුත වර්ගීකරණයේදී ඇරිස්ටෝටල් විසින් මේ වර්ගීකරණය සිදු කරන්නේ ප්‍රමාණයන් දෙකක් ලෙස සලකා තියෙනවා. සියලු සමාජිකයන් පිළිබඳව කියවීම සහ සමහර සමාජිකයන් පිළිබඳව ප්‍රකාශ කිරීම. ගුණයන් ආකාර දෙකකින් දැක්වෙනවා. ගුණයක් ඇති බව හා ගුණයක් නැති බව. මේ අනුව මේ ප්‍රස්තුතයන් හැඳින්වීම සියලු සමාජිකයන් ගැන කියවෙන ප්‍රස්තුත. ප්‍රමාණයේ සියලු සමාජිකයන් ගැන කියවෙන ප්‍රස්තුත. සර්වවාචී නැතහොත් සාමාන්‍ය ප්‍රස්තුත.
සමාජිකයන් කොටසක් පිළිබඳව කියවෙන ප්‍රස්තුත. ඒකාදිවාචී නොයසේ නම් විශේෂ ප්‍රස්තුත. සර්වවාචී ඒකාදිවාචී නොයසේ නම් සාමාන්‍ය ප්‍රස්තුත විශේෂ ප්‍රස්තුත. ගුණයක් ඇතැයි දැක්වීම ප්‍රතිජානන ලෙසත් ගුණයක් නැතැයි දැක්වීම ප්‍රතිශේධන හෙවත් නිෂේධන ලෙසත් කියවෙනවා. ඒ අනුව ප්‍රස්තුතයන් හතරක් අපට හඳුනාගත හැකි. සර්වවාචී ප්‍රතිජානන, සර්වවාචී ප්‍රතිශේධන, ඒකාදිවාචී ප්‍රතිජානන, ඒකාදිවාචී ප්‍රතිශේධන. නොයසේ නම් වෙනත් වචන වලින් සාමාන්‍ය ප්‍රතිජානන, සාමාන්‍ය ප්‍රතිශේධන, විශේෂ ප්‍රතිජානන, විශේෂ ප්‍රතිශේධන. මේ ප්‍රස්තුතයන් සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේදී සංකේත හතරකින් හඳුන්වනවා. A, E, I, O. A, E, I, O. ඒ ප්‍රස්තුතයක් සියලු සමාජිකයන් පිළිබඳ ඇතැයි කියන ප්‍රස්තුතයක්. සියලු මිනිස්සු මරණ සුළුය. සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක් සියලු මිනිස්සු මරණ සුළුය. ඊ ප්‍රස්තුතය සර්වවාචී ප්‍රතිශේධන කිසිම මිනිසෙක් මරණ සුළු නොවේ. කිසිම මිනිසෙක් මරණ සුළු නොවේ. අයි ප්‍රස්තුතය විශේෂ ප්‍රතිජානන සමහර මිනිස්සු මරණ සුළුය. සමහර මිනිස්සු මරණ සුළුය. ඕ ප්‍රස්තුතය විශේෂ ප්‍රතිශේධන සමහර මිනිස්සු මරණ සුළු නොවේ. මේ අනුව AEIO ප්‍රස්තුතයන් හඳුනාගත හැකි විශේෂයෙන්ම සංවාක්‍ය තර්ක ක්‍රමය, ප්‍රස්තුත ප්‍රතියෝග ආනයන, වර්ග තර්ක ශාස්ත්‍රය වෙන රූප සටහන් ක්‍රමය, ආඛ්‍යාත කල්ණය වැනි පාඩම්වලදී මේ ප්‍රස්තුතයන් නිවැරදිව හඳුනා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ප්‍රස්තුත වරදවා හඳුනාගත් විට එම තර්ක ක්‍රමයන් අදාළව ලැබෙන ප්‍රශ්නවලට දෙන පිළිතුරු බොහෝ විට වැරදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඉතාමත්ම සැලකිල්ලෙන් මේ ප්‍රස්තුතයන් හඳුනාගත යුතුයි. මෙහිදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මේ වාච්‍යෙන් එක් සමාජිකයෙක් ගැන කියවෙන ප්‍රස්තුත. වාච්‍යෙන් එක් සමාජිකයෙක් ගැන කියවෙන ප්‍රස්තුත උදාහරණයක් වශයෙන් සොක්‍රටිස් දාර්ශනිකයෙක්. නැත්තම් සොක්‍රටිස් දාර්ශනිකයෙක් නොවේ. මේ වාච්‍යෙන් සොක්‍රටිස් එක් සමාජිකයෙක් ගැන කියවෙන. ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී ඇරිස්ටෝටල් සැලකිල්ලට ගත්තේ ප්‍රමාණයන් දෙකක් පමණයි. සියලු සමාජිකයන් සහ සමහර සමාජිකයන්. එක් සමාජිකයෙක් ගැන කියවෙන ප්‍රස්තුතත් ඇරිස්ටෝටල් සැලකිල්ලට ගත්තේ සියල්ල ගැන කියවෙන ප්‍රස්තුත කියලා. මේ සාම්ප්‍රදායික ප්‍රස්තුත වර්ගීකරණයේ දුර්වලතාවයක් ලෙස සැලකෙනවා. ඒත් ඒ සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය තුළදී තවදුරටත් අපි සර්වවාචී ප්‍රස්තුත ලෙස සැලකෙනවා. උදාහරණ වශයෙන් සොක්‍රටිස් දාර්ශනිකයන් ප්‍රස්තුතය අපි සර්වවාචී ප්‍රතිජානන නොයසනම් ඒ ප්‍රස්තුතයක්. සොක්‍රටිස් ලාංකිකයෙක් නොවේ. සර්වවාචී ප්‍රතිශේධන නොයසනම් ඊ ප්‍රස්තුතයක් ලෙස සැලකෙනවා. මේ විශේෂයෙන්ම සැලකට ගත යුතු කාරණාවක් ඒ සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයට සීමා වෙනවා. නමුත් වර්ග තර්ක ශාස්ත්‍රය භාවිතා කිරීමේදී වෙන රූප සටහන් ක්‍රමය භාවිතා කිරීමේදී එවැනි ප්‍රස්තුතයන් සඳහා සොක්‍රටිස් දාර්ශනිකයෙකි සොක්‍රටිස් දාර්ශනික නොවේ. මෙවැනි ප්‍රස්තුත සඳහා විශේෂ හඳුන්වා දීමක් කරනවා නවීන තර්ක ශාස්ත්‍රය තුළ ඒකවාචී ප්‍රස්තුත. ඒකවාචී ප්‍රතිජානන, ඒකවාචී ප්‍රතිශේධන. නමුත් සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ ඇරිස්ටෝටල්ගේ තර්ක ප්‍රස්තුත වර්ගීකරණයට මේ ඒකවාචී ප්‍රස්තුත අදාළ වෙන්නේ නැහැ. එවැනි එක් දෙයක් කරන ප්‍රකාශද සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ සැලකෙන්නේ සර්වවාචී ප්‍රකාශනයන් ලෙස විශේෂණය සැලකිලිට ගත යුතු කාරණාවක්. මේ අනුව මේ ප්‍රස්තුත හඳුනා ගැනීමට අදාළ අභ්‍යාසයක් තියෙනවා. පහසනාම ප්‍රස්තුත
A, E, I, O ලෙස වර්ග කොට දක්වන්න. සියලු වඳුරෝ ජීවී ඉන්නේ. ඒ ප්‍රස්තුතයක්. එනිසා සර්වවාචී ප්‍රතිජාන කියන්නත් පුළුවන් ඒ ප්‍රස්තුතයක්. කිසිම අංශයක් කළු පාට නැත ඊ ප්‍රස්තුතයක්. සමහරම ලස්සනයි අයි ප්‍රස්තුතයක්. සමහර ගස් උස නැත ඕ ප්‍රස්තුතයක්. කපුටෝ කළු පාටයි ඒ ප්‍රස්තුතයක්. සර්වවාචී ප්‍රතිජාන. මේ ප්‍රමාණය දැක්වීම සඳහා කිසිම වචනයක් යෙදී නැති සැරේ අපිට පේනවා සියලු කිසිම සමහර මොන පදයක්වත් නැහැ කපුටෝ කියලා තියෙනවා. එවැනි ප්‍රස්තුත එවැනි ප්‍රතිජාන ප්‍රස්තුත ඒ ප්‍රස්තුත සර්වවාචී ප්‍රස්තුතයක්. ඒක සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක්. සර්වවාචී ප්‍රස්තුතවල ප්‍රමාණයේ වචනේ දැමීම අනිවාර්ය අංගයක් නොවන බව එයින් හඳුනාගත යුතුය. ව්‍යාපාරිකයන් දුප්පත් නැත. මේ කිසිම ව්‍යාපාරිකයෙක් දුප්පත් නැත කියන එක ප්‍රස්තුතයමයි. කිසිම යන වචනය මුලට යෙදීම අනිවාර්ය නොවේ. ඒ අනුව ඊ ප්‍රස්තුතයක්. ව්‍යාපාරිකයන් දුප්පත් නැත ඊ ප්‍රස්තුතයක් සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතය. සියලු ක්‍රීඩකයන් දක්ෂ නැත ඊට වැදගත්. මේ ප්‍රස්තුත සම්බන්ධයෙන් වරදවා ගන්න පුළුවන් අවස්ථාවක්. මොකද මුලින් ප්‍රමාණය දක්වන සියලු යන වචනේ යෙදී තියෙනවා. මේ සියලු කියන පදේ දිහා වචන දිහා බලලා කෙනෙක් මේ සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් ලෙස සලකන්න ඉඩ තියෙනවා. ඒසේ නෙවෙයි. සියලු ක්‍රීඩකයන් දක්ෂ නැත යන ප්‍රස්තුතය තුල සියලු යන ප්‍රමාණ දැක්වීමට වචන යෙදුනත් එයින් අදහස් කරන සියල්ල පිළිබඳව නෙවෙයි. මේ විවහාර භාෂාවේ අස්ෆුටතාවයක් ලෙස සැලකෙනවා. අපැහැදිලි තැනක්. විවහාර භාෂාවේ සංදිග්ධතාවයක්. සියලු යන පදයේ යෙදුනත් නිෂේධන ප්‍රස්තුතවලදී නැත යන අර්ථය දෙන අවස්ථාවලදී ඒ සමහර ලෙස සැලකිය යුතුයි. එනිසා මේ ප්‍රස්තුතයෙන් කියවෙන්නේ සමහර ක්‍රීඩකයන් දක්ෂ නැත යන්න. එය ඕ ප්‍රස්තුතයක්. ඇතැම් පළතුරු රසවත් නැත ඇතැම් යන පදින් සමහර අර්ථ දෙන්නේ ඒ නිසා එය ඕ ප්‍රස්තුතයක්. බොහෝ සිසුන් දක්ෂේ බොහෝ සමහර අර්ථ දෙන්නේ ඒ නිසා එය අයි ප්‍රස්තුතයක්. ඇතැම් මාවුන් අහිංසක නැත ඕ ප්‍රස්තුතයක්. ගුරුවරයෙක් නම් උගත්ය. ගුරුවරයෙක් නම් උගත්යෙන් අදහස් කරන්නේ ඕනෑම ගුරුවරයෙක් උගත් කියලා. සියලු ගුරු උගත්යන අර්ථය දරනවා. ඒ නිසා එය ඒ ප්‍රස්තුතයක්. එක ළමයෙක්වත් පන්තියේ පැමිණෙන්නේ නැත. ඒ කියන්නේ කිසිම ළමයෙක් පැමිණියේ නැහැ කියන අර්ථය දෙන්නේ ඒ නිසා ඊ ප්‍රස්තුතයක්. සියලු පොත් මිලාදික නැත මේ අර ව්‍යවහාර භාෂාවේ අස්පෘතතාවයක් ඇයි අපි කිව්ව කාරණයට සම්බන්ධයි. ඒ අනුව මෙය ඕ ප්‍රස්තුතයක් ලෙස හඳුනාගත යුතුයි. සියලු යන වචනය මුලට යෙදිලා අකට නැත යන වචනය නිෂේධනාර්ථය දුන්නොත් එය ඕ ප්‍රස්තුතයක්. ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. ප්‍රභාකරන් වීරයෙක් නෙවෙයි. මෙන්න එක් පුද්ගලයෙක් පිළිබඳව වාච්‍යයේ එක් පුද්ගලයෙක් පිළිබඳව නැති යන අර්ථය දුන්නා. මෙය ඊ ප්‍රස්තුතයක්. වැඩිපුර ඇවිදින අය වැඩිපුර ආහාර නොගනිති ඊ ප්‍රස්තුතයක්. සුදු පාට සියලු දේ කළු පාට නොවේ. සුදු පාට සියලු දේ කළු පාට නොවේ ඕ ප්‍රස්තුතයක්. කුරුල්ලන්ට පමණක් නිදහස ඇත. මෙය හඳුනාගත යුතුයි. මේ පමණක් කියන වචනේ ඉදලා තියෙනවා. ඒතර කුරුල්ලන්ට පමණක් නිදහස යන ඇත යන ප්‍රස්තුතය අපි සාම්ප්‍රදායික තර්ක සාසයේ නිරූපාදික ප්‍රස්තුතයක් බවට පත් කරනවා කියනවා. එයින් අදහස් කරන්නේ කුරුල්ලන්ට පමණක් නිදහස ඇත සියලු නිදහස ඇති අය කුරුල්ලන්. අග තියෙන නිදහස ඇති යන වචනේ මුලට එන්න ඕන. ඒතර අපි ඒක සියලු කියලා ගන්න. සියලු නිදහස ඇති අය කුරුල්ලන්. ඒ ප්‍රස්තුතයක් වෙනවා. ඒතර මේ පමණක් යෙදෙන මේ ආකාරයෙන් යෙදෙන ප්‍රස්තුත ඒ ප්‍රස්තුතයන් බවට පත් වෙනවා. නරියා ශක්ති සම්පන්න නැත. මේ කිසිම නරියෙක් ශක්ති සම්පන්න නැහැ කියන අර්ථය දෙන්නේ. ඊ ප්‍රස්තුතයක්. වනයේ වෙසෙන ඇතමුන් බියජනකය. ඇතමුන් සමහර. අයි ප්‍රස්තුතයක්. විජය රජකී වාච්‍යෙන් එක් පුද්ගලෙක් පිළිබඳව ඇත යන අර්ථය දෙනවා. ඒ ප්‍රස්තුතයක්. ළමයින් පමණක් විනෝදයට කැමතිය. මෙන්න ළමයින් පමණක් විනෝදයට කැමතිය. මෙය නිරූපාදික කරලා ගන්න ඕන ප්‍රස්තුතයක්. ඒ අනුව ඒක ඒ ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. රටට සේවයක් කරන කිසිවෙකුට ගරු බුහුමන් නොලැබේ. කිසිවෙකුට නොලැබේ. ඊ ප්‍රස්තුතයක්. යමෙක් උත්සාහන්ත වැඩ කරයි නම් දිනු වේ. නිවැරදිව හඳුනා ගන්න. යමෙක් උත්සාහන්ත වැඩ කරයි නම් කියන්නේ උත්සාහන්ත වැඩ කරන ඕන කෙනෙක් දිනු වෙනවා. සියලු උත්සාහන්ත වැඩ කරන අය දිනු වෙනවා. එය ඒ ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. මගේ මිතුරා අහිංසකය. එක් අයෙක් පිළිබඳ මගේ මිතුරා එක් අයෙක් ගැන අදහස දරුවත් එතකොට එය ඒ ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. මෙහිදී ප්‍රස්තුත පිළිබඳව
මූලික අවබෝධයක් ලබා දීම සිදු වුණා. ප්‍රස්තුතයන් අදාළව විශේෂයෙන්ම වැදගත් ප්‍රස්තුත වර්ගීකරණයන් කිහිපයක් සාකච්ඡා ලක් වුණා. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය තුලදී බොහෝ විට ප්‍රස්තුත නිවැරදිව හඳුනා ගැනීම තුළින් තර්ක ක්‍රමයන් පිළිබඳව ප්‍රශ්නවලදී සාර්ථක පිළිතුරු සැපයීමට හැකි වෙනවා. ඒ වගේම ප්‍රස්තුතයන් අදාළව විවිධ බහුවර්ණ ප්‍රශ්නයන් ඔබට යොමු වෙනවා. ඒ බහුවර්ණ ප්‍රශ්නයන්ටත් පිළිතුරු සැපයීම සඳහා මෙම කාරණා උපයෝගී කර ගැනීමේ අවස්ථාව ඔබට ලබාගත හැකි වෙනවා. නැවතත් ප්‍රස්තුතයන් පිළිබඳව තවත් අතුරු කාරණා සහිතව සාකච්ඡාවක් ඉදිරියේදී සිදු කෙරෙනවා.